සාදු කියන්න සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මං ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මං ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාච භික්ඛවේ සම්මා සමාධි ඉද භික්ඛවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති පින්වත්නි තවත් දින 7ක භාවනාවකට සහභාගී වෙලා අවසානයේ කෙරෙන ධර්ම දේශනාවට කන් දීමටයි කවුරුත් බලාපොරොත්තු. හැම භාවනා වැඩසටහනකදීම අවසානයේ යම් කිසි ධර්ම දේශනයක් පවත්වනවා. විශේෂයෙන් මේ භාවනා වැඩසටහන සම්බන්ධ කරගෙන ඒ භාවනා වැඩසටහනට අදාළ වන හැටියට තමයි ඒ දේශනාව පැවැත්වෙන්නේ. මේ භාවනා වාරයේදී සමාධි භාවනාව පිළිබඳව අපි දින 7ක් මුළුල්ලෙහිම කටයුතු කරා. ඒ නිසා ඒ පිළිබඳව ටිකක් කරුණු කියා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන්න තරම් හොඳ මට්ටමකින් තේරුමකින් තමයි දැන් මේ භාවනා යෝගී පිරිස ඉන්නේ. ඒ නිසා හොඳට බණ අහන්නට පුළුවන්. බාහිර දෙයකට අපි කොහොමදවත් සම්බන්ධ කරන්නේ නැහැ. තමන්ගේ භාවනා මාර්ගයේ පිළිබඳවමයි මේ කරුණු ටිකක් කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තවදුරටත්
තමන්ගේ භාවනා කටයුතු වැඩි දියුණු කරගෙන තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සඵල කරගෙන ඒ උතුම් ශාන්ත අමා මහ නිවන් දකින්නට වීර්ය වඩන්නට ඕන. මාත්‍රකාවක් තිබෙන්නට ඕන නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොයෙක් තැන්වල දේශනා කරලා තිබෙන මේ පාළි පාඨයක් තමයි මුලින්ම ප්‍රකාශ සම්මා සමාධිය පිළිබඳව. ඒ ගැන කරුණු හුඟක් තියෙනවා. ඉත ලැබෙන හැටියට කෙටියෙන්වත් ඒ ටික කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. කතමාච භික්ඛවේ සම්මා සමාධි. මහණෙනි සම්මයක් සමාධිය කියන එක මොකක්ද? මේ ආර්ය මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධිය විස්තර කරන තැන්වල භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ පාළි පාඨයක් තමයි ප්‍රකාශ. තව උක එහාට තියෙනවා අපි පසුවේ ගැන බලනවා. මහණෙනි මොකද්ද මේ සම්මයක් සමාධිය කියන්නේ? මේ සම්මයක් සමාධිය කියනකොට සාමාන්‍යයෙන් නිවැරදි සමාධිය කියලා අර්ථ දෙනවා. නමුත් ඒක මේ සාරවත් අර්ථයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ සම්මයක් සමාධියෙහි ඊට වැඩිය ගැඹුරු අර්ථයක් තියෙනවා. වෙනත් තැන්වල දේශනා කරලා තියෙනවා. මේක සුඛල්ලිකාන යෝගයක්. ඒ තැන්වල මේකේ ආනිසංස වෙන විදියකින් දේශනා කරලා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. ඔය භාග්‍යවතුන් වහන්සේ වදාරන සම්‍යක් සමාධිය ආනිසංස ඒකාන්තයෙන්ම මේ සංසාරේ කලකිරීම පිණිස හේතු. නොඇලීම පිණිස හේතු. දුක් නැති කිරීම පිණිස හේතු වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස. නිර්වාණ අවබෝධයේ පිණිස. මේ පදපේළියෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් ඔය නිවැරදි සමාධිය කියන එක හරි නෑ කියන එක. පද හතක්ද කොහෙද උතන තියනවා. ඒවෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාරන මේ සම්මයක් සමාධියේ ප්‍රතිඵලය තමයි. එතකොට අපිට මෙහෙම හිතා ගන්න පුළුවන්. යම් සමාධියක් වඩලා චතුරාර්ය සත්‍ය අවබෝධයේ වෙනවනම් නිර්වාණ අවබෝධයේ වෙනමනම් අන්නේ සමාධියට කියන්න පුළුවන් සම්මයක් සමාධිය කියලා. නිවැරදි සමාධිය කියන එක නෙමෙයි. අන්න ඒක තමයි සම්මයක් සමාධිය. මේ වදාරන සම්මයක් සමාධිය ඒකට තමයි හේතු වෙන්නේ. ඒ ගැන විස්තර කරන්න කාලේ ගන්නේ නැහැ. මහණෙනි මොකද්ද මේ සම්මයක් සමාධිය? සම්මයක් සමාධියේ කොටසක්
බුදුරජාණන් වහන්සේ වදාළා. කොහොමද ඉද බික්කවේ බික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ඒති සුඛං පඨමඥානං උපසම්පච්ච විහෙරති. කාමයන්ගෙන් වෙන් වෙලාම විවිච්ඡේව කියන්නේ තද අර්ථයක් එකෙන් කියන්නේ. හොඳටෝ මේකෙන් වෙන් වෙලාම තමයි. වෙන් වීම විතරක් නෙමෙයි වෙන් වෙලාම ඉච්චරවත්. කාමයන්ගෙන් වෙන් වෙලා. කාමයන් කියනකොට නිතර අනේකක් රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම. ඒවට කියන්නේ කාම වස්තු කියලා. ඒ කාම වස්තු ගණන් වශයෙන් නම් වශයෙන් කියන්න ගියොත් කෝටි ප්‍රකෝටි ගණනකින්වත් ඉවර කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තේරම සම්පින්ඩණය කළ වර්ග කරලා රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියලා පහකට අන්තර්ගත කරලා දේශනා කළා. කොච්චර හරි කාම තියනවා නම් ඔය පහට තමයි අතුලක්. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. මේවට කියනවා කාම වස්තු කියලා. ඒව නෙමෙයි කාම කියන්නේ. නතේ කාමා චිත්‍රානි යානි චිත්‍රානි. මේ ලෝක තියෙනවා හරියට විසිතුරු දේවල්. දකින්න ආන්න ආදි වශයෙන් විසිතුරු දේවල් තියෙනවා. ඒව නෙමෙයි කාම කියන්නේ. ඒවට කාමය කියන්නම බෑ. සංකප්පරාගෝ පුරිසස්ස කාම. මේ සත්‍යයට කාමය නම් අර විසිතුරු දේවල් පිළිබඳව ඇති වෙන සංකල්පන. චිත්තන්ති චිත්‍රාන්. සත්‍යවලෝ මේ ලෝකේ විසිතුරු දේවල් එදත් තිබුණා, දැනුත් තියෙනවා, මතුවටත් තියෙනවා. අතෙත්ත දීරා පජහන්ති චන්දං. ඥානවන්තයෝ ඒ පිළිබඳව තිබෙන ඡන්දය, ආශාව දුරු කරනවා. ඒක කාමයන් දෙකක් තියෙනවා. බොහෝ තැන්වල පංචකාම ගුණ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. පංචකාම ගුණ. ඒ ගුණ කියන වචනයෙන් කියන්නේ තද බැඳීම කියන එකයි. කාමයන්ගේ තද බැඳීමට කියනවා කාම ගුණ. එතකොට මෙන්න මේ පහ තමයි කාම වස්තු කියන්නේ. වස්තු කාම කියලා කියනවා. ඒවා ඒවම නෙමෙයි මේ කාමය කියන්නේ. ඒව පිළිබඳව යම්කිසි සංකල්පනාවක්, ආශාවක්, චන්දරාගයක්, කැමැත්තක් කියනවා නම් අන්න ඒකට තමයි කාම කියන්නේ. ඒකට කියනවා ක්ලේශ කාම. දැන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන පහට කියනවා වස්තුකාම. එහෙනම් කාම වස්තු කියලා. ඒවා පිළිබඳව තිබෙන චන්දරාගයේ කැමැත්ත, ආසාවට කියනවා ක්ලේශකාම. දැන් අපි මේ ජීවත් වෙන්නේ කාම ලෝකේ. මනුෂ්‍ය ලෝකය කාම ලෝකය. මේකේ
ධ්‍යාන මාර්ගඵල නිවන් අරුණහම කියන සේරම දේවල් වස්තුකාම තමයි. කොහොම වස්තුකාම. එයන් තේරුම් ගන්න පුළුවන් කොහෙ බැලුවත් තියෙන්නේ මේ කාම වස්තු කියලා. ඒ කාම ලෝකෙනේ. ඒ නිසා කාම වස්තු තමයි කියන්නේ. ඒ කාම වස්තු පිළිබඳව ආශාවක් බැඳීමක් ඡන්ද රාගයක් තියනවා නම් අන්න ඒක තමයි ක්ලේශ කාම කියන්නේ. මේ දෙකෙන් වස්තුකාම කියන එක අපිට නැති කරන්න බෑ. අපිට යම් භාණ්ඩයක හෝ භාණ්ඩයක් පිළිබඳව හෝ ආශාවක් ඇති වුණා. ඒ භාණ්ඩේ කඩලා බිඳලා පුරුස්සලා දැම්මා කියලා අපේ ආශාව අඩු වෙන්නේ නැහැ. ඒයන් පේනවා ඒව නෙමෙයි මේ කාමයේ කියන්නේ. ඒ වස්තුකාම කියන්නේ අරූප ශබ්ද ගන්ධ රස පොට්ටම් මේවා. පරිඤ්ඤයෝ පිරිසිඳ දැනගන්නවා. ඒවා ගැන මෙනෙහි කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් ඒවා පිරිසිඳ දැනගන්නවා නිසා ප්‍රහාණය කරන ඒවා නෙවෙයි. ඒවා ප්‍රහාණය කරන්න බෑ අපිට. කාමයන් ප්‍රහාණය කරනවා කියන වචනේ කියනකොටම අරව නෙමෙයි අදහස් කරන්නේ. මේ කාම වස්තු ප්‍රහාණය කරන්න බෑ. කාම වස්තුන් පිළිබඳව දෙන ආශාව තමයි ප්‍රහාණය කරන්නේ. වස්තුකාමෝ පහතබ්බෝ. වස්තුකාම තමයි ප්‍රහාණය කරන්නේ. ඒකයි පිළිගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මහා මොග්ගලන් රහතන් වහන්සේ ආදී මහා රහතුන් වහන්සේලා ඒ දිව්‍ය ලෝක චාරිකාවේ වඩින. ඒ තමයි තියෙන්නේ මනුස්ස ලෝකයට වැඩි 100,000 ලක්ෂ ගණන් යුක්තව චිත්ත ඇලෙන බැඳෙන කාමයක්. සිතුරු කාමයක්. කොහෙතින් උන්වහන්සේලාට කාම නැහැ. කාමයන් නැහැ උන්වහන්සේ. මොකද කාමයන් පිළිබඳව තිබෙන ආශාව සම්පූර්ණයෙන්ම නැති කරලා. කාම වස්තු තිබුණා කියලා කාමයන් නැහැ. ඒවෙන් තේරුම් ගන්න පුළුවන් මේ වස්තුකාම නෙමේ කාම කියන්නේ තමන්ගේ හිතේ ඇති වෙන ආශාව කැමැත්ත ඡන්ද රාගය ඒක තමයි කාමය. සකත විවිච්ඡේව කාමයේ කියලා වදාළේ ඒ කාමයන්ගෙන් වෙන්වම වෙන් වෙනවා. හැබැයි ලෝකෝත්තර වශයෙන් නෙවෙයි ලෞකික වශයෙන් කාමයන්ගෙන් වෙන් වෙනවා. විවිච්ඡ අකුසලේහි ධම්මේ අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙනවා. කාමයන්ගෙන් වෙන් වෙනම අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ පුජ්‍යලේ මුල් කරගෙන සම්‍යක් සමාධිය දේශනා කරන හැටි. ඉද බික්කවේ බික්කු විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ. කාමයන්ගෙන් වෙන්ම වෙලා අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙලා. එතන අකුසල ධර්මයන් කියනකොට අදහස් කරන්නේ නීවරණ ධර්ම. ඒවා තමයි තියෙන ප්‍රධානම අකුසල ධර්ම.
කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. විතර කියවෙන ඒවා හින්දා ඒවා විස්තර කරන්න යන්නේ නැහැ. ඒවා තමයි ප්‍රබලම අකුසල ධර්ම, නීවරණ ධර්ම. එතකොට කාමයන්ගෙනුත් වෙන් වෙනම අකුසල ධර්මයන්ගෙනුත් වෙනවා. මේ දෙකෙන්ම වෙනවා. මේ දෙකෙන් වෙන් වෙන්නේ මොනවයින්ද? මේ ඉදිරියේ කියවෙන විතර්ක විචාරාදී අංග වලින් තමයි. විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහෙන් බලයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඔය පහ දුරු කරනවා, ප්‍රහාණය කරනවා ලෞකික වශයෙන්. සකට කාමයන්ගෙන් වෙන්ම වෙලා අකුසලයන්ගෙනුත් වෙන්නවා. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේ. සවිතක්කං සවිචාරං විතර්ක විචාර සහිතව. සවිතක්කං සවිචාරං විවේකජං චිත්ත විවේකයෙන් උපයි. ප්‍රීති සුඛං ප්‍රීතිය සුඛය. මේක ඒකාග්‍රතාවයේ කියන එක මතු පිටින් පේන්නේ නැහැ. ඒ වුණාට සරියුත් හාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා. ප්‍රථම ධානයේ අංග කීයක් කියනවද කියලා විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා පහම දේශනා කළා. බුදුහාමුදුරුවෝත් ඒ පහ දේශනා කළා කියනවා. ඒ නිසා මේ පහම ගන්නවා. විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. මෙන්න මේ පහෙන් යුක්ත සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං පඨම ධානං උපසම්පද්දති. ප්‍රථම ධානය උපදවාගෙන ඒකට එළඹ වාසය කරනවා. ධානය කියලා අභිධර්මයේවත් ධානය කියලා 아무තු ධර්මයක් නැහැ. ඔය කාරණා ටික එකතු වුණාම මේකට ධානය කියන්න පුළුවන්. නම ධාන කියලා හිතක්කෝ චෛතසිකයක් නැහැ. මේ විතර්කාදී අංග ටික එකතු වුණාම තමයි ධාන කියලා කියන්නේ. එහෙම විවහාර කරනවා. පඨම ධානං කියනකොට ප්‍රථම ධානයට එළඹ වාසය කරනවා. එතකොට තව තියෙන බව එතනින්ම කියවෙනවා. පළවෙනි එක පළවෙනි එක කියනකොට දෙවෙනි තුන්වෙනි ඒවාත් කියන බව පේනවා. මෙතන අපිට දැනගන්න ඕන කාරණේ තමයි මේ සමාධියේ අංග පහක. සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං. නිතර කියන හැටියට විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහෙන්. ඔය අංග පහෙන් තමයි නීවරණ පහ ඈත් කරගන්න. සමාධි භාවනාවේදී විතර්ක කියලා කියන්නේ නිතරම අරමුණට සිත නංවන ගතිය. දැන් අපි ආනාපාන සතිය වඩනකොට හුස්ම ගන්න හෙළන එකට අවධානය යොමු කරනවා. නිතරම මේ හුස්ම ගන්න හෙළන එකට හිත යොමු කරන්නේ විතර්කයේ කියන්නේ. ඒකෙන් තමයි හිතේ අරමුණට යොමු කරන්නේ.
තව ඉතින් ඔය සමාධි භාවනා තියෙනවා, කසින භාවනා, අනුස්සති භාවනා ආදී ගොඩක් තියෙනවා. ඒ කොයි වගේ මේ විතරකේ තමයි අරමුණට යොමු කරන්නේ. ඒ අරමුණට යොමු කරන්නේ සිත, අරමුණේ සිත යොමු කරන්නේ විතරකේ තමයි. ඒක චෛතසිකය. අභිධර්මයේ හැටියට එක්තරා ධර්මයක් චෛතසිකය. ඊළඟට දැන් උපමාවට පෙන්නලා තියෙනවා කුකුක්සෙක් ඈත අහසේ ඉහළ පියාසර කර. පියාපත් ගන්නවා. ඒ පියාපත් ගන්න වගේ තමයි අර විතරකය. අරමුණට නම් වන අනිතරෝම කරන්නේ අරමුණට නම් වන. ඕක භාවනාවට විතරක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතයේදී තියෙනවා විතරකේ කියන්නේ. එතකොට විතරකයෙන් කරන්නේ නිතරම අරමුණට නම් වනවා හිත. අරමුණට යොමු කරන. විචාරයෙන් කරන්නේ මොකද? ඒ අරමුණේ කරකවනවා. පිට යන්න නැති. අර උකුස්සා අත්තට වරක් පියාපත් ගහලා ඊට පස්සේ පියාපත් නොගහ රවුමේ කරකිනවා අපට දකින්නත් ලැබෙනවා. රවුමේ කරකිනවා. ඒ වගේ තමයි විචාරය. අරමුණේ කරකැවෙන ගතිය. අරමුණෙන් පිට නොගිහිල්ලා අරමුණේ කරකැවෙන ගතිය. විතරක විචාර කියන්නේ ওই දෙක තමයි. සමාධියක ධානයක ප්‍රධාන අංග දෙක තමයි ඔය දෙක. අනිත් ඒවා ඇති වෙන්නේ මේ අංග දෙකේ බලය නිසා තමයි. විතරකයි විචාරයි. නිතරම විතරකයෙන් සිත අරමුණට නංවනවා. විචාරයෙන් අරමුණෙන් පිට යන්න නොදී ඒකෙම කරකවනවා. ඔකට සිතට කොහාටවත් යන්න බෑ. නිතරම අරමුණට නංවනවා. අරමුණේ කරකවනවා. විතරක විචාර කියන්නේ ඒක තමයි. ඔය අංග පහෙන් ප්‍රධාන අංග දෙක තමයි මේ දෙක. මේ දෙක හොඳට ක්‍රියාත්මක වෙනකොට තමයි ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අනික් අංග තුන ඇති වෙන්නේ. මේ දෙකේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් හිත අරමුණෙන් යන්නේ නැහැ. විතරකයෙන් නිතරම අරමුණට නංවනවා. විචාරයෙන් අරමුණේම කරකවනවා. එතකොට කොහාටවත් යන්නේ. හිත පිටත නොයනකොට අන්න ඇති වෙනවා ප්‍රීතිය. ප්‍රීතිය හිතේ ඇති වෙනවා. මේක ස්වභාවයෙන්ම සිදුවෙන එකක්. විතරකේ විචාරයේ කියන අභිධර්මයේ කියන එක්තරා ධර්මදායයිතික. ප්‍රීතිය කියන්නේ ඒ වගේ එකක්. චිත්තකය හොඳට පිනා යන ගතිය. සුද්ධික කනික ඔක්කාන්තික උබ්බේක පරණ පංචවිද ප්‍රීතිය කියලා කියන්නේ. ප්‍රබල ප්‍රීතියක් ඇති වෙනවා. මේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා හිත එකඟ වෙනකොට මොන මේ විතරක විචාර දෙකෙන් ඒ කටයුතු ටික කරනකොට හිතේ ඇති වෙන ප්‍රීතිය සතුට ඇති වෙනවා. ඒ තුන්වෙනි අංගය
හිත කය දෙක පිනා යන ගතිය ඇති වෙනවා. ප්‍රීතිය. ඊළඟට හතරවෙනි එක සුඛය. ප්‍රීතිය වෙන එකක්, සුඛය වෙන එකක්. ප්‍රීතිය ටිකක් ගොරෝසුයි. සුඛය සාන්තයි. මේ දෙක එක නෙමෙයි, වර්ග දෙකක්. ප්‍රීතිය වෙන එකක්, සුඛය වෙන එකක්. සතුටයි සැපයයි. සැපේ සාන්තයි. සුඛය. ඊළඟට මේ කරුණු එකතු වුණාම තමයි ඒකාග්‍රතාවය කියන එකක් එන්නේ. පංචාංගයෙන් එහෙම තමයි. විචාරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඔය අංග පහෙන් යුක්ත වූ පඨම ඥානං උපසම්පජ්ජති. ප්‍රථම ධානයට එළඹ පොදවාගෙන ඒකට එළඹ වාසය කරනවා. ඔය සම්මා සමාධිය මුල් කොටස. ඔකට මෙතන කියවෙන්නේ අර්පණා සමාධිය කියන එක. ඔය උපචාර අර්පණා සමාධි දෙක තමයි ප්‍රධාන. කියලා දීලා තියෙනවනේ පාර. තුන්වෙනි වාරයේ වැඩසටහන් වලදී අංගා කියලා දෙනවා. උපචාර සමාධි අර්පණා යන්තම් කෙටියෙන් හරි මතක් කරලා දෙනවා. උපචාර සමාධිය උපචාර කියන්නේ ධානයක් ළඟ හැසිරෙන. දැන් උපචාර සමාධිය ප්‍රථම ධානය ලබන්න ඉස්සෙල්ලා ඇති වෙනවා. දෙවෙනි ධ්‍යානය ලබන්නේ ඉස්සෙල්ලත් උපචාර සමාධිය. දැන් ඒකටත් කියන උපචාර කියලා. දෙවෙනි ධ්‍යානය ළඟ හැසිරෙනවා. තුන්වෙනි ධ්‍යානය ළඟ හැසිරෙන එකටත් උපචාර සමාධිය කියනවා. හතරවෙනි ධ්‍යානය ළඟ හැසිරෙන එකටත් උපචාර සමාධිය. හතර පොළේම උපචාර සමාධිය කියනවා. ධ්‍යානයේ ළඟ හැසිරෙනවා කියන තැන උපචාර ළඟ හැසිරෙන. උපචාර සමාධිය සම්පූර්ණ වීමෙන් තමයි අර්පණා සමාධිය කියන එක ඇති වෙන්නේ. ඔය ගැන මේ වැඩසටහනේදී ටික වරින් වර කියලා දෙනවා. උපචාර සමාධියට විතර්කාදී අංග 5 තියෙනවා. ඒක කාමාවචරයි. කාමාවචර සමාධිය. උපචාර සමාධිය. ප්‍රබල නැහැ. ඒ සමාධිය උපදවාගෙන හිටියොත් වෙන මොනවත් නොකලත් කාම සුගතිය දිව්‍ය මනුෂ්‍ය වශයෙන් උත්පත්ති ලබනවා. උපචාර සමාධි ප්‍රතිඵලය ඒක තමයි. ඒක විතරක් තිබුණා. ඒ උපචාර සමාධිය තව වැඩි දියුණු වෙනකොට තමයි අර්පණා සමාධිය ඇති වෙන්නේ. අර්පණා සමාධිය. අර්පණා සමාධිය කියන්නේ බලවත් වූම සමාධිය. උපචාර සමාධියේදී හිත ඉඳ හිතලා වෙනස් වෙන්න හේත මෙහෙට පණින්න. ආවේදීකින් කියනවා නම් මේ භවංගය කියන එකට වැටෙනවා. උපචාර සමාධිය කාමාවචරය. අර්පණා සමාධිය කියන එක රූපාවචරය. ඒ සමාධියට හරියට වැටුනහම සම වැදුනහම 100% චිත්ත එකඟ වෙලා පවතිනවා. භාවනාවේ ඉන්නතුරු එකම සිතිවිල්ලක්වත් පිටතට යන්නේ.
තේරුම් ගන්න පුළුවන් අර්පණා සමාධිය. ඒ වගේ ශක්තිමත් සමාධිය. උපචාර සමාධිය එච්චර ශක්තිමත් නැහැ. කාමාවචර සමාධිය. අර්පණා සමාධිය රූපාවචර සමාධිය. බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම. ඔය බ්‍රහ්ම ලෝක තුනෙන් එකක උපදින ඔය පළවෙනි ධානය උපදවා ගන්න. ඒක තමයි බ්‍රහ්ම ලෝක තුන තමයි. බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම. ඒවයි උපදිනවා. ප්‍රථම ධානයේ බලය. එතකොට උපචාර සමාධිය අර්පණා සමාධිය ප්‍රධාන. තව බොහෝ ප්‍රභේද තියෙනවා. ඒවට යන්නේ නැහැ. වෙලාව යන හින්දා. උපචාර සමාධිය අර්පණා සමාධිය. උපචාර සමාධියේ විතරකාදී අංග 5 තියෙනවා. අර්පණා සමාධියේ විතරකාදී අංග 5 තියෙනවා. උපචාර සමාධියේ කාමාවචරයි බලවත් නැහැ. අර්පණා සමාධියේ රූපාවචරයි බලවත්. ඔය අර්පණා සමාධියේදී හිත පිටයක් යන්නේ නැහැ කියන්නේ සමාධියට සමවැදුණා. ඒක පුරුදු කළා ප්‍රගුණ කළා සමාධියට සමවැදුනහම තමයි හිත පිට යන්නේ. එන්න සමාධියක් උපදගත්තු පමණෙන් හරියන්නේ නැහැ. ඒක ප්‍රගුණ කරන්න ඕන, දියුණු කරන්න ඕන, සේවනය කරන්න ඕන. දැන් උපචාර සමාධියේදී වෙන දේ මොකද්ද? චිත්ත වීතියෙන් වීතියටම වගේ භවංගයට බලන. එහෙම තමයි ඒකේ පැවැත්ම. මේ සමහර විට චිත්ත වීති ඒක චිත්ත ඒ ජවන් සිත් කියන පොඩ්ඩක් වැඩිපුර ගිහිල්ලත් භවංගයට බයින්න පුළුවන්. සියුණු බුද්ධිය තියෙන. අර්පණා සමාධියේදී එහෙම නෙවෙයි. අදිස්ථාන කළ අර්පණා සමාධියට වැටුණාම සමාධියට සමවැදුණාම භවංගය කියන එකට බහින්නේ නැහැ. ඒ අදිස්ථාන ශක්තිය සමාධි බලය තිබෙන තුරු භවංගයට බහින්නේ. එතකොට කොහොමද හිත පවතින්නේ? චිත්ත වීතියක් තමයි සාමාන්‍යයෙන් කාමාචර වශයෙන් උපදිලා භවංගයට බහිනවා. ඒ චිත්ත වීතියක ජවන් සිත් කියලා 7ක් තියෙනවා. දැන් ඔය අර්පණා සමාධියක් පහළ වෙන චිත්ත වීතිය කියන ජවන් සිත් 5යි. 5කින් තමයි ඒක වෙන්නේ. ජවන් සිත් 7ක් පහළ වෙලා සාමාන්‍ය නීතියේ හැටියට භවංගය කියන එකට බැහැලා වුණ තම ජවන් සිත් 7ක් උපදවනවා. ඒක චිත්ත නියාමයේ ඒ ධර්මවල හැටි තමයි. එහෙමයි වෙන්නේ. දැන් මේ අර්පණා සමාධිය ප්‍රගුණ කළාම එක චිත්ත වීතියක ජවන් සිත් 7යි කියන නීතිය කැඩී යනවා. ඒ ඥාන සමාපත්තිය කියන්නේ ඕක තමයි. ජවන් සිත් 7ක් පහළ වෙලා භවංගයට බහින එක 8ක් 9ක් 10ක් පහළ වෙලා භවංගයට බහින. ඊළඟට 15ක් 20ක් 30ක් 40ක් 100ක් 200ක් 500ක් 1000ක් ජවන් සිත් එච්චර පහළ වෙලා තමයි නැවත භවංගයට බහින.
හොඳට ප්‍රගුණ කළාම ජවන් සිත් ලක්ෂ ගණන් කෝටි ප්‍රකෝටි ගණන් පහළ වෙලා තමයි නැවත භවංගයට බහින්නේ. ඒ ජවන් සිත් පහළ නොවි හිත පවත්වා ගන්න එක තමයි ධ්‍යාන සමාපත්තිය. යම් අවස්ථාවක භවංගයට බැස්සද සමාධිය අවසන්. සමාධියෙන් නැති. කොහොම තමයි මේ අර්පණා සමාධිය සවස්. ඊගාවට සමහර කෙනෙක් මේ සමාධිය වඩනම මොනවටද බඹලෝකති. ප්‍රථම ධානය උපදවාගත්තාම බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මයේ උපදින්න. දෙවෙනි එකේ පරිත්තාභ පරිත්තාසුභ ඊළඟට ආභස්සර කියන ඒ උපදින්න. තුන්වෙනි ධානය උපදවාගත්තොත් අප්පමාන සුභ අප්පමාන සුභ සුභ කියන ඒ දෙවෙනි ධානයෙන් ඒවා උපදින්න පුළුවන්. වේහප්පල කියන බ්‍රහ්ම ලෝකේ එහා පැත්තේ උපදින්න පුළුවන්. හතරවෙනි ධානය උපදින. එහෙම තමයි ඒකේ ස්වභාවය. ඉතින් මේ අර්පණා සමාධිය උපදවනවා සමහරු බඹලව උපදින. බොහෝ සෙයින් හින්දු භක්තිකයෝ අදත් තියෙනවා ඉන්දියාවේ ඒවා උපදවන අය. ඒ අය බලාපොරොත්තු වෙන්නේ බඹලව ඉපදින. බ්‍රහ්මයාත් එක්ක එක් වෙනවා කියලා තමයි කියන්නේ. ඒ සමහරුන්ගේ ඒ බලාපොරොත්තු. සමහර 이르දි ප්‍රාත්‍යහාරයේ දක්වන්න ඔය සමාධිය උපදවනවා. ඉහළින් යන්න පොළොව කිමිදිලා යන්න ඕවගේ. තව සමහරු දිවස් උපදවන් ඒකත් අරකටම ඇතුළත් වෙනවා මේ පංච අභිඥා වලටම. තව සමහරු නිරෝධ සමාපත්තියට සමවදින්න ඒකටත් සමාධිය උපදවනවා. නිරෝධ සමාපත්තියට සමවදින්න පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන හතර ආකාසානං ඡායතනාදී අරූප ධ්‍යාන අටමෝන ඒකටත් සමාධි උපදවනවා. සමහර සමාධිය උපදවනවා සමාධිය පදනම් කොටගෙන විදර්ශනා වඩා. දැන් මේ බුද්ධ ශාසනයේ බොහෝ සෙයින් කරන්නේ ඒක තමයි. සමාධිය උපදවලා සමාධිය පදනම් කොටගෙන විදර්ශනා වඩලා මාර්ගඵල ලබන්නේ. ඒකට තමයි සමාධිය උපදවන්නේ. ඉතින් ඔය විදිහට ඔය ප්‍රයෝජන බලාපොරොත්තුෙන් සමහරු ඒ සමාධිය උපදවනවා. ඔය කිව්වේ ප්‍රථම ධානයේ පිළිබඳ. මේකත් බොහෝම නිරාමිස සුවයෙන් යුක්ත එකක්. බුදුරජාණන් වහන්සේ මේකට උපමාවක් වදාළා. ඉස්සර තිබිලා තියෙනවා මේ නහන සුණු කියලා කුඩු වර්ගයක්. සබන් වලට පාවිච්චි කරලා තියෙන ඒවා. සැටියකට දාලා වතුර දාලා කලවම් කරනවා. අපි ඔය ඉන්දියාප්ප පිටි අනන්න මාගේ එයාගේ වැඩක් ඒක. ඒ ඉන්දියාප්ප පිටි වාගේ පාම් පිටි හාල් පිටි වාගේ දෙයකට සැටියක දාලා වතුර දාලා අතින් කලවම් කරනවානේ රොටි ඉන්දියාප්ප වාගේව හදන්නේ. එහෙම කලවම් කළාම ඒ පිටි වල වතුර නොගෑවෙච්ච තැනක් කොතනවත් නැහැ. හැම තැනම වතුර ගෑවිලා තියෙනවා.
ඒ වගේ තමයි මේ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහෙන් යුක්ත සමාධිය උපදාගෙන සමාධියට සමවැදුනහම හිතේ කයේ ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකරපු තැනක් හැම තැනම ප්‍රීති සුවයෙන් නිරාමිත සුවයෙන් ස්පර්ශ කරනවා කියලා බුදුහාමුදුරුවෝ උපමාව වදාළා. හැම තැනම ස්පර්ශ කරනවා. ඉතින් ඔය සමාධිය ප්‍රථම ධ්‍යාන සමාධිය ගැන අපි තාම කතා කරන්නේ. ඒකේ සුවය ගැන උපමාවකින් වදාළේ. ඒ සමාධියෙන් ප්‍රථම ධ්‍යාන අර්පණා සමාධිය හෝ එවනම් උපචාර සමාධිය සමාධිය ලැබුණා නම් උපදවා ගත්තා නම් ඒකට සමවැදිලා විදර්ශනාවට හරවන. ඒවා ගැන කරුණු කියලා දුන්නා. උපචාර සමාධිය කොහොමද තෝරගන්නේ? හිතේ හාට මෙහාට ඉඳ හිතෝ පණිනවා නම් තියෙන්නේ උපචාර සමාධිය. හරියට සමාධියට බැස්සාම හිත පණින්නේ නැත්නම් කොහෙවත් එක විදියටම 100% එකඟ වෙලා පවතිනවා නම් එතන තියෙන්නේ අර්පණා සමාධිය. ওই දෙක තේරුම් ගන්න පුළුවන්. අර්පණා සමාධිය තමයි ධ්‍යාන හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ. උපචාර සමාධියට උපචාර ධ්‍යානය කියලා කියනවා. ඒ ඔන්නෝක තමයි මේ සම්‍යක් සමාධියේ මූලාරම්භය. කොට සම්‍යක් සමාධිය කියන්නේ නිවැරදි සමාධිය කියන්න බෑ. ඒ කලින් කියලා දුන්නානේ. යම් සමාධියක් උපදවාගෙන ගත්තයින් පස්සේ සමාධිය ධර්මාභෝධය නිර්වාණාභෝධය පිණිස ඒකට යනවා නම් ඒක කරන්න පුළුවන් නම් අන්න ඒකට කියන්න පුළුවන් සම්‍යක් සමාධිය කියලා. ඒ බඹලව යන්නේ වට කියන්න බෑ සම්‍යක් සමාධිය. ප්‍රථම ධ්‍යානය ගැන තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඊළඟට විතක්ක විචාරාණං ූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවා අවිතක්කං අවිචාරං විවේකජං පීතිසුඛං ဒ ුතිය ඥානං උපසම්පජ්ජති. කෙටියෙන් ගන්නකොට මෙහෙමයි. විතර්ක විචාර කියන දෙක නැති කරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුනෙන් යුක්ත දෙවෙනි ධ්‍යානෙ උපදවා ගන්න. එතනක් තියෙනවල කාමයන්ගෙන් වෙන් ආදී ඔක්කොම. කොහොමද මේක මේ නැති කරන්නේ? විතර්ක විචාර දෙක නැති කරන්නේ කොහොමද? ඒවා එක්තරා ධර්මතා ක්‍රමයක් තමයි. සංගක් කරුණු කියන්න ඕන තේරුම් කළා දෙන්න. දැන් ප්‍රථම ධ්‍යානයේ උපදවාගත්තු තැනත්තා නැවත ප්‍රථම ධ්‍යානයට සමවදෙමින් නිරාමිත සුවයෙන් ඉන්නේ. එයාගේ නිතරම අපේක්ෂාව මේ ධ්‍යාන සුවයෙන් ඉන්නේ. ධ්‍යානයට සමවදින. එහෙම ගිහිල්ලා එයාට බෑ දෙවෙනි ධ්‍යානය සඳහා කටයුතු කරන්න. එයා එතන පලිබෝධයකට බැඳිලා.
ඒක බාධකයක්. මොකද්ද? දෙවෙනි ධ්‍යානයට බාධකයක්. පළවෙනි ධ්‍යානයට සමවදෙමින් පළවෙනි ධ්‍යානයේ ඇලී බැඳී සිටීම නිරාමිත වේවත් ඒක දෙවෙනි ධ්‍යානයට බාධකයක්. ඔකට දෙවෙනි ධ්‍යානයට යන්න බෑ. යවෙන්නේ නැහැ. යනවා නම් ඒක වෙනස් කරන්න ඕනේ. මම දෙවෙනි ධ්‍යානයේ උපදවා ගන්න තුරු පළවෙනි ධ්‍යානයට සමවදින්නේ නැහැ කියලා අදිස්ථාන තබන්නවා. තබල දෙවෙනි ධ්‍යානය පිළිබඳව කටයුතු කරනවා. එමය යන ගමනේ විදියටයි. පස්සේකින් පළවෙනි ධ්‍යානයටත් අවශ්‍ය නම් සමවදින්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී ඒක ප්‍රතික්ෂේප කරන්න. නැත්නම් පළවෙනි සමාධියෙම ඉන්නවා මිසක් දෙවෙනි එකට යන්න හම්බ වෙන්නේ නැහැ. පළවෙනි එක ප්‍රතික්ෂේප කළා දෙවෙනි ධ්‍යානයේ උපදවා ගැනීමේ අපේක්ෂාවෙන් භාවනා කරන්න. අන්න එතකොට එතන තියෙන්නේ උපචාර සමාධිය. දෙවෙනි ධ්‍යානයේ උපදින තුරු එතනත් උපචාර සමාධිය. ඉතින් ඔය පළවෙනි දැන් මේ අදිස්ථාන දෙවෙනි ධ්‍යානයේ උපදවා ගන්න ඕනේ කියලා අදිස්ථානයේ තබලා භාවනා කරගෙන යනකොට ඒ භාවනාව අවසන් වුණාම තමන්ටම දැනෙනවා. තමන්ටම හිතෙනවා. මේ විතර්ක විචාර දෙක මහා ගොරෝසු දෙකක්. මේක සමාධියට ලොකු බාධාවක්. මේ තමන්ම හිතනවා. සමාධියට බාධකයක් මේ විතර්ක විචාර දෙක. කොහොම මේ ස්වාභාවික වශයෙන් මේවා එනවා. 아무තෙන් හිතලම කරනවා නෙවෙයි. භාවනා කරගෙන යනකොට එහෙම වෙනවා. දැන් ඔහොම විතර්ක විචාර දෙක පිළිබඳව කලකිරෙනවා ටික ටික. මේක ඕනේ නැහැ. මේක මහා කරදරයක්. මගේ සමාධි ගමනට මහා කරදරයක් කියලා ඔහොම ඒ ගැන නුවණින් කලකිරෙමින් භාවනා කරනකොට ක්‍රමයෙන් විතර්ක විචාර දෙක ඈත් වෙලා යනවා. හිතේ උපදින්නේ නැතුව යනවා. අන්න එතකොට තමයි විතර්ක විචාර දෙක නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුනෙන් යුක්ත දෙවෙනි ධ්‍යානයට යන්න පුළුවන්. විස්තර කියා දෙන්න වෙලාව නෙවෙයි. විලක් තියනවා මේ විලට පිටින් වතුර එන්නේ නැහැ. විලේ වතුර පිරීලා. වර්ෂාවක් වහිනවා. වතුර හොඳට කට ගහ පිරීලා තියෙනවා. ඒ විලේ යූරු වල මේ සීතල ජලයෙන් ස්පර්ශ නොකරපු තැනක් නෑ. හැමතැනම සීතල ජලයෙන් ස්පර්ශ කරනවා. ඒ වගේ දෙවෙනි ධ්‍යානයට සමවැදුණයින් පස්සේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ අංග වලින් ස්පර්ශ නොකරපු තැනක්. සිතේ කයේ දෙකේම නිරාමිස සුවයෙන් ප්‍රීතියෙන් සුඛයෙන් ඒකාග්‍රතාවයෙන් මුළු කයම හිත කය දෙකම ස්පර්ශ කළා. බොහෝම සුවදායක දෙවෙනි ධ්‍යාන. ඒ දෙවෙනි එකේදීත් අර විලේ උපමාව වගේ හිත හොඳට හිත කය දෙක හොඳට සාන්ත ප්‍රණීත වෙන බොහෝම නිරාමිත සුවයෙන් ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයෙන් ඉන්න පුළුවන් තමයි. ඒකත් අර වගේම තමයි. දෙවෙනි ධ්‍යානයට සමවැදි හිටියොත් තුන්වෙනි එකට යන්න බැරි වෙනවා.
ඒක ටිකක් ප්‍රගුණ කළා ප්‍රගුණ නොකලත් බෑ ටිකක් ප්‍රගුණ කරන්න ඕන ප්‍රගුණ කළා දෙවෙනි ධ්‍යානයට සමවැදීමත් නවත්තලා දානවා නවත්තලා තුන්වෙනි ධ්‍යානය උපදව ගන්න ඕන කියන අපේක්ෂාවෙන් භාවනා කරනවා එහෙම කරගෙන යනකොට භාවනා සමාධියෙන් නැගී හිටියාම Tamanට දැනෙනවා මේ ප්‍රීතිය කියන එක මහා ගොරෝසු එකක් Tamanටම දැනෙනවා. ප්‍රීතිය හරි අමාරු එකක් ගොරෝසු එකක්. Tamanට ලොකු බාධකයක්. මේ සමාධියට කියලා ওই හිතවිලි පහළ වෙනවා. ස්වාභාවික වශයෙන්ම ඇති වෙන ඒවා. එහෙම තමයි ස්වභාවය. මම නැවත භාවනා කරනකොට මේ ප්‍රීතිය පිළිබඳව එපාවට එපාවනවා කලකිරෙනවා නුවණින් කලකිරෙනවා එහෙම භාවනා කරනකොට තමයි ඊට පස්සේ ප්‍රීතිය හිතේ උපදින්නේ නැතුව යනවා ප්‍රීතිය නෑ දැන් හිතේ උපදින සුඛ ඒකාග්‍රතාව කියන දෙක විතරයි මේ සුඛ ඒකාග්‍රතාව කියන දෙකෙන් යුක්ත තුන්වෙනි ධ්‍යානයේ ලැබ වාසය සීතල ජලයෙන් පිරුණු විලක නෙළුම් මානෙන් දැරි මල් දියේ යට ගිලිලා තියෙනවා. දියෙන් යටට ගිලිලා. ඒ මල් වල පොතනවත් නැ සීතල ජලයෙන් ස්පර්ශ නොකරපු තැන. ඒ වගේ තුන්වෙනි ධ්‍යානය උපදවා ගත්තාම සුඛයෙන් ඒකාග්‍රතාවයෙන් ස්පර්ශ කරපු නැති තැනක්. පුදුම සුවයක් තමයි තුන්වෙනි ධ්‍යානය. පළවෙනි දෙවෙනි එකට වැඩිය බොහෝම හොඳ සුවයක් තුන්වෙනි ධ්‍යානයේදී ප්‍රීතිය ප්‍රහාණය කරනවා. ඔක්කොම සම්‍යක් සමාධිය තමයි බුදුහාඳුරෝ වදාළේ. යන්තම් මේ මතක් කළේ වචනාර්ථ විතරක් හතරවෙනි එක දුක්ඛස්ස පහනා දුක්ඛස්ස පහනා උබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුස්සජ්ජානං පතංපත්ති හතරවෙනි එක. ඒකත් එහෙම තමයි තුන්වෙනි ධ්‍යානයේ ටිකක් ප්‍රගුණ කළා හිටන් ඒකටත් සමවදින එක ප්‍රතික්ෂේප කරන්න අත්තරල දාලා හතරවෙනි එක උපදවන්න ඕන කියන අදහස ඇති කරගෙන භාවනා කරනවා. එහෙම කරගෙන යනකොට මේ ඊතා මිහිරිතාවයෙන් යුක්තව තිබුණු සුඛය මේකත් මහා කරදරයක් බාධකයක්. මේ සීතල සුලම් පාරක් ඇඟේ වදිනකොට අපිට සාමාන්‍යයට ලොකු සුවයක්. හොඳ සුවයක් තමයි. නමුත් හතරවෙනි ධ්‍යානයේට භාවනා කරන තනත්තාට මේක පටුවක්ක් අදිනවා කියන්නේ. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේ සුඛයේ තියෙන රළු බව. එයාට සීල සුලම් පාරක් වදිනකොට ඇඟේ කටුවක්ක් අදිනවා. ඒ සුඛය කියන එක එපාවට එපා වෙනවා. ඒක මහා ගොරෝසු එකක් කියලා හිතෙනවා. ඉතින් ඔහොම භාවනා කරගෙන යනකොට සුඛය කියන එක හිතේ උපදින්නේ නැතුව යනවා. එතකොට තමයි මේ උපේක්ෂාවෙන් යුක්ත ඒකාග්‍රතාවයෙන් යුක්ත සැප දුක් දෙකෙන් තොර වූ හතරවෙනි ධ්‍යානය උපදවන. ඒකත් සම්‍යක් තමයි. ඒකට උපමාව තමයි යම් කෙනෙක් හොඳට සිල් ජලයෙන් නාලා සුදු වස්ත්‍රයෙන් ඔළුවේ හිටම් පරව ගන්නවා. පරවගත්තාම යාට මේ ඍතු ගුණය ලැබෙන මුළු ශරීරයට. ඒ ඍතු ගුණය ලැබෙනවා වගේ ඒකාග්‍රතාවයෙන් යුක්ත හතරවෙනි ධ්‍යානයේට සමවැදුනහම ඊතා සියුම් මිහිරි සුවයක් යාට ලැබෙනවා කියලා ඒ බුදුහාඳුරෝ දේශනා කළා තියෙන උපමා.
ඉතින් යන්තම් කියලා දුන්න ධ්‍යාන හතර පිළිබඳව ඒ විදි උපමා වලින් ඕක තමයි සම්මයක් සමාධිය. සම්මයක් සමාධිය. ඒක නිවැරදි සමාධිය කියන එක ඒ අර්ථයේ හරි නැති බව කාටවත් වැටහෙනවා. මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන උපදවා ගත්තාම ඒ ධ්‍යාන වලට සමවැදිලා ඒ නැදී හිටලා විදර්ශනා භාවනා කරලා මාර්ගඵල ලබන්න පුළුවන්. ඒකටයි මේක කරන්නේ. සමාධියෙම ඉන්න නෙමෙයි. බුද්ධ ශාසනයෙන් පිටත්තරණං සමාධිය වඩනවා කොහෙද බඹලක යන්නේ. එයාගේ අපේක්ෂාව අදක් තියෙනවා ඒක ඉන්දියාවේ. බඹලව යන්න සමාධිය වඩනවා. ධ්‍යාන උපදවන. බුද්ධ ශාසනයක නෙමෙයි. මාර්ගඵල ලබන්නේ ඒකට අත්තරක් වශයෙන්. ඒකට පදනම වශයෙන් තමයි මේ සමාධිය උපදවන්නේ. කොට ඔන්නෝක තමයි මේ සමාධිය සම්මයක් සමාධිය කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා. අපි ඉතින් මුලින් මේකට බැස්ස විතරයි. සම්මයක් සමාධියට බැස්ස විතරයි. හැබැයි මේක තව කාරණයක් තියෙනවා. ඒ බුද්ධ දේශනාවේ හැටියට ධ්‍යාන හතර ගැනම විස්තර කළා. උපචාර සමාධියේ ඉඳලා විදර්ශනා භාවනා කළත් මාර්ගඵල ලබන්න පුළුවන්. ඕන තරම් ලබන්න පුළුවන්. අර්පණා සමාධියේ ඉඳලා ප්‍රථම ධානයේ ඉඳලා විදර්ශනා භාවනා කරලත් මාර්ගඵල ලබන්න පුළුවන්. අර බුද්ධ දේශනාවේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි තියෙන ධ්‍යාන හතරම දේශනා කළා කියනවා. සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ ආකාසානං ඡායතනාදී අනිත්‍ය අරූප ධ්‍යානාර්ථත් එකට ඊළඟට ඉද්ධිවිද ඥානෙ, දිබ්බ චක්කුතාමේ, පරිචිත්ත විඥාන ඥානෙ, බෝධි නිවාන ස්මෘති ඥානෙ ආදී මේ විදිය ඒ අභිඥාත් එක්ක ඔක්කොම දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. ඒ වුණාට උපචාර සමාධියෙන් වුණත් විදර්ශනා භාවනාවට බහැලා මාර්ගඵල ලබන්න පුළුවන්. ඒ වගේම දැන් ඔය මහා සතිපට්ඨාන සූත්‍රයේ කර්මස්ථාන වැඩි හරියක් තියෙන උපචාර කර්මස්ථාන. ආනාපාන සතියයි දත්තිං සාකාරයයි ඇරුණාම අනිත් කර්මස්ථාන 19ක් තියෙනවා. මේ ඔක්කොම උපචාර කර්මස්ථාන. උපචාර සමාධිය ඉඳලා භාවනා කළා ඊට විදර්ශනා කළා මාර්ගඵල ලබන්න පුළුවන්. අර්පණා සමාධියක් තියෙනවා නම් ඒක වඩාත් හොඳයි. සමාධිය ප්‍රබලයි. ඉතින් ඔය විදිහට තමයි සමාධිය ගැන තොරතුරු. දැන් ඉතින් කාලේ ගත වුණා. ඔය ගැන විස්තර කළ යුතු කාරණා නම් ඉතින් තව හරියට තියෙනවා. ඒ ඔක්කොටම යන්න වෙලාව නෙමෙයි. අපි සමාධිය ගැන කටයුතු කරන්නේ සමාධිය ටිකක් ඉඳලා හිත තැම්පත් කරගෙන විදර්ශනා භාවනා කරලා මාර්ගඵල අවබෝධ කරගැනීම අපේක්ෂාවෙන් තමයි. ඒවා කරන අතරේ නිරාමිෂ සුවයෙන් ඉන්නත් පුළුවන්. සමාධිය පුදවා ගත්තාම නිරාමිෂ සුවයෙන් ඉන්න පුළුවන්. මේ වැඩි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාල වේලාවේ හැටියට සම්මයක් සමාධිය පිළිබඳව යන්තම් කටුසටහනක් වාගේ ඩිංගක් කියලා දුන්නේ මේ ආයත තේරුම් ගැනීමට
ඔන්න ඔය මාර්ගයේ තමයි අපි යන්නට තියෙන්නේ. දැන් ඉතින් පැයකට පැයකටතරම් කාලයක් ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම දින 7ක් මුළුල්ලේ සමාධි භාවනා කළා. සමාධි භාවනා කරලා ඒ ඉතින් වටිනකම කොච්චරද කියන්නේ. දවස් 7ක් භාවනා කරනවා කියන එක නිකන් අයගේ අවුරුදු 100-7කටත් වැඩි වටිනවා. ඊටත් වැඩි වටිනවා. ඉතින් දින 7ක් මුළුල්ලේ භාවනා කරලා ඒ කටයුතු සිද්ධ කළා. ඒ කෙලවරක් නෑ අනිසංස. දැන් ඉතින් පැයක් පමණ වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ආදි වශයෙන් ඉතා වටිනා කුසල රාශියක් සිද්ධ කරගත්තා. මේ කරගන්නා දුදාර කුසල කර්මයන් අනුමෝදන් කරගෙන තින් කැමැති සියලු දෙවියන්ට හිමිවේවා, සැප දියුණු කරගනිත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි වලින් නිවන් සැප සාදා ගනිත්වා කියලා සම්බෝධි යෝගාශ්‍රමේ වැඩ ඉඳලා අපවත් වූ සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පින් හිමි වේවා. උන්වහන්සේලාද ප්‍රාර්ථනීය බෝධි වලින් නිවන් සැප සාදා ගනිත්වා කියලා අපි පෙන්වනවා කරනවා. සම්බෝධි යෝගාශ්‍රමයේ කටයුතු කළ මිය පරලොව ගිය සියලු දායක දායකාවන්ට අපේ දෙමාපියාදී ඥාති වර්ගයාටත් මේ පින් හිමි වේවා. ඒ හැම දෙනාද සුවපත් වෙත්වා. කෙලවර නිවන් සුවයෙන් සැනසීම ලබා. අදාන මානාදීන් අප උපස්ථාන කළ පින්වතුන් අපි සිහිපත් කරනවා. කඳහා හීල් දානේ වංශවතී ඉලේ පෙරුම් මහත්මිය පාදුක්ක. පිරිසේ දානේ චමරිද අල්වෙස් මහත්මිය කලුතර. දහවල් දානේ දමයන්ති එල්ලාවල මහත්මිය මහකන්දම. දෙකට පහට විරම්පද රාත්‍රියක් කොම් ප්‍රතිපත්ති ශාසනයක යෝගාවචර සංගමය. ආලෝක පූජා වංශවතී ඉලේ පෙරම දමයන්ති එල්ලාවල. දේ අනුරාවති රණවිරු එල්.එම්. සමාන් පොතාට පින්පින්ස. මංගලිකා සුදසිංහ හදිසි අනතුරකින් මියගිය සමීර අබේසේකර ගුණවර්ධන පුතාට පින්පින්ස. මේ විදිහට යම් යම් අයට පින් දීමේ බලාපොරොත්තුෙන් මේ දාන පින්කම් සිද්ධ කරලා තියෙනවා.